අපවාහන කාණු හදනකොට ඊට පස්සේ භූමි අලංකරණ කටයුතු වලදී එහෙම කිය අපි කිව්වා උස පිළිබඳ මෙනුම් වල අවශ්‍යතාවය. ඊට පස්සේ මට්ටම් ගැනීම ගැන නිර්වචනයක් කිව්වා අපි නේද? එක තැනකට සාපේක්ෂව අපි තව තැනක උස බලන එක තමයි කිව්වේ. ඊට පස්සේ මට්ටම් ගැනීමේදී භාවිතා වන උපකරණ. දැන් ඒ ටික ගැන තමයි මේ අන්තිම වෙනකන් කතා කරේ. හරි නේද? දැන් මේ පාඩමේ පුතේ මේ මම කතා කරේ එක අණු මාතෘකාවක්. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන මට්ටම් ගැනීම කියන එකේ පළවෙනි අණු මාතෘකාව තමයි අපි මේ කරුණු තුන ගැන විතරයි ඒකෙද්දි කතා කරන්නේ. හරි නේද? මේකේ පොඩි අභ්‍යාස ටිකක් දීලා තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පස්සේ දාන්නම්. ඒක තනියෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න. උස පිළිබඳ මිනුම් අවශ්‍ය වන අවස්ථා, මධ්‍යන මුහුදු මට්ටම නිර්ණය කරන ආකාරය. මතකයිද කිව්වා? අවුරුදු 19ක් තිස්සේ මුහුදු මට්ටම අරගන්නවා කියලා කිව්වා. හැම පැයකටම එක වතාවක් නේද? එතකොට කිව්වා මම දවසකට පාට අංක 24ක් ගන්නවා. ඒ වගේ අපි අවුරුද්දකට ගන්න ගාන අරගෙන අවුරුදු 19න් වැඩි කරලා ඒ අගය බෙදලා තමයි මේක හදාගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ తాවකාලික පිල්ලකුණු භාවිත කරන අවස්ථා මම කියලා දුන්නා. මට්ටම් උපකරණයේ සවිකිරීම සඳහා ස්ථානයක් තෝරගැනීමේදී සලකා බැලිය යුතු සාධක. මතකයිනේ නේද? අපි ඒ ටික ඔක්කොම කතා කරා. ওই ටික තමයි අපේ පළවෙනි අනුමාතෘකාවේ යටතේ තියෙන්නේ. හරි? අපි ඊළඟ කොටසට යනවා. හරි නේද? දැන් මේ මම කලින් පාඩමේ කතා කරපු මාතෘකා ටික තියෙන්නේ. දැන් මෙතන ඉඳලා පුතේ ඊළඟ කෑල්ලේදී අපි කතා කරන්නේ මට්ටම් ගැනීමේ ක්‍රම, මට්ටම් ගැනීමේදී සිදුවිය හැකි දෝෂ ගැන. හරිද? මේ උපකරණේ පාවිච්චි කරලත් මට්ටම් ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේදී අපි ඉගෙන ගන්න මේකෙන් එක ක්‍රමයක් ගැන විතරයි. හරි නේද? මේක එකක් සරල මට්ටම් ගැනීම, අවකල මට්ටම් ගැනීම කියන එක අපිට නෑ. අපි සරල මට්ටම් ගැනීම විතරයි කතා කරන්නේ. හරි? සරල මට්ටම් ගැනීම කියන එක ඔන්න දැන් අපි කතා කරනවා. හරි දැන් මෙන්න මේ රූප සටහන බලන්න පුතේ. මේ මැද්දේ තමයි උපකරණය හිටවල තියෙන්නේ. හිතන්න මෙතන තියෙන ලක්ෂය A, මෙතන තියෙන ලක්ෂය B. හරි මේක A මේක B. හැබැයි අපි කලින් කතා කරා මතකද උපකරණයයි මට්ටම් යටියයි අතර දුර මීටර 50ට වඩා අඩු වෙන්න ඕන කියලා එකක් කිව්වා අපි කලින් පාඩමේදී. එහෙමනම් මෙතන මේ මට්ටම් මෙන්න මේ AB කියන ලක්ෂ දෙක අතර දුර මීටර 100කට වඩා අඩු වෙන්න ඕන. හරි ඒ මොනොත් තමයි අපි මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. සරල මට්ටම් ගැනීම කියන එක. හරි නේද? මෙන්න මේ දෙක අතර දුර මීටර 100ට වඩා අඩු වෙලාවේදී. මෙන්න මේ වෙලාවේදී පුතේ කියනවා A හා B ලක්ෂ අතර උසේ වෙනස දැන් ඔන්න මම ඕගලන්ට දැන් මෙතන මීට වැඩි ටිකක් පැහැදිලි කරලා මට මෙතෙන්ට එන්න වෙයි. හරිද? ඔන්න අපි හිතමු අපේ මට්ටම් උපකරණය තියෙනවා. මේ වගේ තැනක අපි හයි කරලා තියෙනවා උපකරණය. හරි. මේ වෙලාවේ පුතේ අපේ පොළවේ පිහිටීම තියෙනවා කියලා හිතන්නකෝ මේ වගේ. හරිද? මෙතන තියෙන ලක්ෂයට සාපේක්ෂව මම මේ ලක්ෂය A කියන්නම්. මෙන්න මෙතන තියෙන B කියන ලක්ෂයේ මට්ටම තමයි අම්මට හොයාගන්න ඕන. හරි. A ලක්ෂයට සාපේක්ෂව B ලක්ෂය තියෙන්නේ උසකින්ද
එහෙම නැත්තම් බෑවුමකින් දින්ද තියෙන්නේ ඒක කොච්චරක්ද කියන එක තමයි අපි මේ ප්‍රැක්ටිකල් එකෙන් හොයන්නේ. හරිද? ඔයගලන්ට හිතෙනවද මේකට මොන හරි සරල ක්‍රමයක් තියෙනවා කියලා? කවුරු හරි හරියටම මේ B කියන ලක්ෂය හරහා යන තිරසට මොකක් හරි අල්ලගෙන ඉන්න පුළුවන් නම් කාට හරි නේද? මෙන්න මේ B කියන ලක්ෂය හරහා කාට හරි තිරස්ස මොනවා හරි එකක් අල්ලන් ඉන්න පුළුවන් නම් හරිද? ඊට පස්සේ මේ ඒ ලක්ෂයෙන් මොනවා හරි ඔයගලන්ට ටේප් එකක් වගේ එකක් තියලා බලලා මෙන්න මේ උස මැන්නොත් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ඒ ලක්ෂයට සාපේක්ෂව B ලක්ෂයේ තියෙන්නේ උඩින් කියලා බැලු බැලමටම පේනවා කොච්චර උඩින්ද කියන එක අපිට මෙන්න මේ විදිහට මැනගන්න පුළුවන්. මෙහෙම තිරස්ව කාට හරි මොකක් හරි අල්ලගෙන ඉන්න පුළුවන් නම්. හැබැයි ඒක එහෙම කරන්න බෑ. එහෙම කරන්න අමාරුයි. නේද? ඒ නිසා තමයි අපි දැන් මෙන්න මේ උපකරණයෙන් අපිට මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. හරි. අපි කරන්නේ මේ උපකරණය අපි කැමති ඕනම මට්ටමකට. දැන් කෙනෙක්ගේ උස අනුව අපිට මේ උපකරණය වෙනස් වෙන්න පුළුවන්. මිටි කෙනෙක් පාවිච්චි කරා නම් මේක පාටින් හයි කරගන්නවා. උස කෙනෙක් නම් මේක උසින් හයි කරගන්නවා. එහෙම කියලා මේ AB අතර උසේ වෙනස වෙනස් වෙන්නේ නැහැ. හරි ඔන්න මුලින්ම අපි A කියන ලක්ෂයේ මට්ටම් යටිය හිටව ගන්නවා. මේ කෙලින් තියන්න ඕනේ. A කියන ලක්ෂයේ උපකරණය හිටවලා මේකේ මෙන්න මෙතන ඇහැ මෙතන තියලා ඇහැ මෙතන තියලා මේක ඇතුලෙන් බලනවා බලලා අර මං කිව්ව විදිහට හරස් කිඳි ටික හරියට පැහැදිලි කරගෙන මෙන්න මෙතන පුතේ අගය අපි කියව ගන්නවා. හරිද? මේ අගය අපි කියව ගන්නවා. අපි හිතමුකෝ නිකන් ඇහි මට්ටමටම ඔයගලන්ට හිතෙනවනේ මෙතන ඉඳලා බැලුවාම මෙතනට තියෙන උසනේ අපි කියවගන්නේ. ටේප් එකක් මෙන්න මේ ඉලක්ෂයේ බිම ඉඳලා තියලා මෙතෙන්ට තියෙන උස තමයි අපි මේ කියවගන්නේ. අපි හිතමුකෝ ඒක ආවා කියලා මීටර් 2.5ක් කියලා මම නිකන් උදාහරණයකට ගන්නම්කෝ. අපි හිතමු මේක ආවා මීටර් 2.5. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මේ මට්ටම් යටියම මෙතනින් අයින් කරලා අරන් ගිහිල්ලා එයාටම පුළුවන් ආපහු ඒක මෙතනින් අල්ලනවා. හරි. උපකරණයන් මං කිව්වා මේක ආංශක 360 තිරස්තලයේ කරකවන්න පුළුවන්. එහෙමනම් අපි කරන්නේ උපකරණය මේක අපි ගෙනියනවා අනිත් පැත්තට. හරි? උපකරණය අපි අනිත් පැත්තට ගෙනියනවා කියන්නේ මෙතනම තියෙද්දී උපකරණය මෙහෙම ආංශක 180ක් කරකවුවාම මට මේ උපනෙත අනිත් පැත්තට මාරු කරගන්න පුළුවන්. ඔන්න දැන් මම ඇහැ තියලා බලනවා මේ පැත්තේ. හරිද? මම දැන් ඇහැ තියනවා මෙතනින්. ඇහැ මෙතනින් තියලා බලලා මම මේක හරහා යන තිරස් රේඛාවෙන් කියවෙන අගය කියව ගන්නවා. හරි මෙන්න මෙතෙන්ට තියෙන අගය කියව ගන්නවා. අපි හිතමුකෝ මට ඒ අගය එනවා කියලා 1.5ක් මීටර වලින්. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මම මේ අගය කියවගෙන තියෙන්නේ මේ අගය කියවගෙන තියෙන්නේ මේ දෙක අතර වෙනස කියලා කියන්නේ කාට හරි තේරෙනවද මේ දෙක අතර වෙනස කියන්නේ මොකද්ද කියලා පුතේ? මේ දෙක අතර වෙනස කියන්නේ මෙන්න මේ උස. එහෙම නේද? මම මේ උසෙන් මේ උස අඩු කරොත් මට එන්නේ මෙන්න මේක. නේද? අන්න ඒ කියලා කියන්නේ අපි මේ ලක්ෂ දෙක අතර උසේ වෙනස තමයි අපිට එන්නේ. අපි ඒක තමයි මේ උපකරණය හිටවලා කරන්නේ මේ වැඩේ. අපිට මේක පුළුවන් ඕනම ලක්ෂ දෙකක් අතර දුර හොයන්න විතරයි මේ සරල මට්ටම් ගැනීමේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකට පුතේ ඔන්න දැන් නමක් පාවිච්චි කරනවා අලුත් එකක්. මේ උපකරණය තුලින් කියවන ඕනම දෙයකට අපි කියනවා දැක්ම කියලා. අපි මුලින්ම කියවන අගයට කියනවා ඒක දැන් මම ඉස්සරහදී තව කියලා දෙන්නම්. මම දැනට මෙතෙන්දි මේ සංකේත පාවිච්චි කරලා තිබුණා ඔයගලන්ගේ රූප සටහනය. ඒකයි මම මෙතෙන්ට ආවේ. මේකට අපි කියනවා බැක් සයිඩ් කියලා. එහෙමනම් හරි. මේකේ අපි කෙටි අකුරු දෙක පාවිච්චි කරලා BS කියලා තමයි කතා කරන්නේ. පසු දැක්ම එහෙම නැත්නම් BS. හරි? පසු දැක්ම නැත්නම් BS. පසු දැක්ම කියලා කියන්නේ පුතේ මේක අපි බලලා ඉස්සරහට යන හින්දා මේකට අපි කියන්නේ පසු දැක්ම. අපි ඊට පස්සේ බලන අගයට කියනවා පෙර දැක්ම. එහෙම නැත්නම් foresight කියන එකේ කෙටියෙන් අපි කියන්නේ මේක FS කියලා. හරි නේද? මුලින් කියවන අගයට අපි කියනවා පසු දැක්ම නැත්නම් BS.
අන්තිමට කියවන අගයට අපි කියනවා පෙර දැක්ම එහෙම නැත්නම් ෆෝසයිට් වලින් FS කියන අකුරු දෙක තමයි අරන් තියෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙන්න මේ ලක්ෂ දෙක අතර උස කියලා කියන්නේ BS වලින් දැන් මේකේ පුතේ ඉස්සරහට දිගටම ගණන් තමයි වැඩිපුර තියෙන්නේ. BS වලින් අඩු කරොත් FS ඒ එන උත්තරේ තමයි පුතේ මෙන්න මේ ලක්ෂ දෙක අතර උස. හරිද? ඕක තමයි ඔයගලන්ගේ රූප සටහනේ ඇඳලා තිබුණේ. හරි නේද? මම දැන් ඒක මෙතන BS කියලා එකපාරට අරන් තිබුණානේ. එහෙමනම් මේ ලක්ෂ දෙක අතර උසේ වෙනස කියලා කියන්නේ BS අඩු කිරීම FS. දැන් මේවා පැහැදිලි කිරීම ගැන ඉච්චිට හිතන්න එපා. BS FS කියන ඒවා ඉස්සරහදී කියලා දෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම ලියා ගන්න මට්ටම් ගැනීමේ ක්‍රම. මට්ටම් ගැනීමේ ක්‍රම. මම ස්ක්‍රීන් එක මේක ස්ලයිඩ් එක ලොකු කරපු ගමන් සමහරවිට මට ස්ලයිඩ් එක මාරු වෙන්න බැරුව යනවා. මට්ටම් ගැනීමේ ක්‍රම දැන් ඉන්නවා අද තමයි මම හිතන්නේ පැමිණීම වැඩිම දවස නේද? මාත් එක්ක 57ක් ඉන්නවා. දැන් තව ටිකකින් පුතේ මේක කනෙක්ෂන් එක නැති වෙලා යයි විනාඩි 40 පහුවෙන හින්දා. අයිතුරු මං අර ඉතුරු 56 දෙනාම ආයෙ සම්බන්ධ වෙන්න ඕන. හැමදාම එක පාරට එක එක්කෙනා අඩු වෙනවා. මන් දන්නේ නිදා ගන්න යනවාද කියලා. හරිද? සරල මට්ටම් ගැනීම, අවකල මට්ටම් ගැනීම. හරි නේද පුතේ? ඊට පස්සේ ආයෙ මාතෘකාවක් ලියාගන්න. සරල මට්ටම් ගැනීම. සරල මට්ටම් ගැනීම. හරි ඒක යටතේ ලියාගන්න පුතේ. මට්ටම් ගැනීමට ඇති ස්ථාන දෙක මට්ටම් ගැනීමට ඇති ස්ථාන දෙක එකිනෙක ආසන්නයේ වරහන් ඇතුලේ ලියාගන්න පුතේ. මේක බලලා ලියාගන්න. මීටර් 100ට වඩා අඩුයි කියන එක ලියන්න ඕනේ සංකේත වලින්. කුඩා සලකුණ දාලා මීටර් 100යි කියලා ලියන්න වරහන් ඇතුලේ. මීටර් 100 ඇති විට මෙම ක්‍රමය භාවිතා කරයි. මෙම ක්‍රමය භාවිතා කරයි. හරි? මෙන්න මේ රූප සටහන පොඩ්ඩක් ඇඳගන්න. රූප සටහන ඇඳගන්න. මේ මට්ටම් යටිය පුතේ මෙහෙම රේඛා දෙකකින් ඇඳලා ඇතුලේ ඉරි ගහන්න මුකුත් ඕනේ නැහැ. ඔයගොල්ලෝ තනි රේඛාවකින් ඇඳගත්තා නම් ඇති. තනි ඉරකින් අඳින්න මට්ටම් යටිය මේ ඉරි දෙකක් ඕනේ නැහැ.
පළවෙනියක් ලියන්න BS මේකේ A හා B ලක්ෂණ ලකුණු කරලා නැහැනේ. AB ලක්ෂ දෙක ලකුණු කරගන්න. හරි. යටින් ලියන්න A හා B ලක්ෂ අතර උසේ වෙනස A හා B ලක්ෂ අතර උසේ වෙනස දැනට BSFS කියලා ලියාගන්න. ඒක ගැන මම ඉස්සරහදී විස්තර කරනවා. දැනට කමන්නේ BS කියන එක මොකක්ද කියලා දන්නේ නැති වුණාට සංකේතයක් කියලා හිතන්නකෝ BS කියලා කියන්නේ. මේ උසට අපි පාවිච්චි කරපු සංකේතයක් කියලා හිතන්න. BS අඩු කිරීම FS. මේ හැම වෙලාවෙම මේවා අපි ලියන්නේ කැපිටල් අකුරු වලින්. සිම්පල් ලියන්නේ නැහැ. BS FS. හරි නේද? ඔයගොල්ලන්ගේ AB ලක්ෂ දෙක ලකුණු කරගන්න. මේ රූප සටහනේ කලින් ලකුණු කරලා තිබුණේ නැහැ. ඊළඟ එක ලියන්න. දැන් සරල මට්ටම් ගැනීම කියලානේ ඔයගොල්ලෝ මෙතන ලිව්වේ. ඊළඟ එක ලියන්න පුතේ අවකල මට්ටම් ගැනීම. ඒක යට ලියාගත්ත මාතෘකාව අවකල මට්ටම් ගැනීම කියලා. හරි ඒක යටතේ ලියන්න පුතේ. ලක්ෂ අතර දුර ලක්ෂ අතර දුර කියලා ලියන්න එපා ඈ. ඒක පොඩ්ඩක් කපන්න. ඒක පොඩ්ඩක් කපන්න. ඊට පස්සේ ලියන්න මට්ටම් ක්‍රියාවලිය ලක්ෂ කිහිපයක් මගින් මට්ටම් ක්‍රියාවලිය ලක්ෂ කිහිපයක් මගින් සිදු කරන විට අනුයාත කියලා කියන්නේ එක ළඟ තියෙන කියන එක අපි ඉගෙනගෙන තියෙනවා මේක ගඩොල් බැමිදිත් ඉගෙන ගත්ත මතක ඇති නේද? අනුයාත ලක්ෂ එකිනෙක සම්බන්ධ කරමින් අනුපිළිවෙලින් දිගින් දිගටම මැනුම සිදු කරගෙන යෑමයි.
හරි මේ අනිත් උදාහරණ දෙක දැම්ම ඔයගොල්ලන් ටිකක් බර වැඩි නේද? මේ දෙක ඕනේ නැහැ. මෙන්න මේ පල්ලෙහායින් තියෙන රූප සටහන වගේ එකක් අඳගන්න පුතේ. ඒ කියන්නේ දැන් කලින් කතා කරේ අපි ලක්ෂ දෙකක් අතර උසේ වෙනස විතරක් හොයන වෙලාවේදී හැබැයි ලක්ෂ දෙක අතර දුර මීටර 100ට වඩා අඩුයි නම් දැන් හිතන්නකෝ මේ ලක්ෂ දෙක අතර දුර ඒ කියන්නේ පටන් ගන්න ලක්ෂයයි අවසන් කරන ලක්ෂය අතර දුර හුඟක් වැඩි නම් අපිට මේක ඒ කියන්නේ සරලව කරන්න බෑ. එතකොට අපි මීටර 50ට වැඩිය දුරින් අඩු ලක්ෂ කීපයකින් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. මම කියවනේ අර හැම වෙලාවෙම උපකරණයයි මට්ටම් යටියයි අතර දුර මීටර 50ට වඩා අඩු විදිහට තමයි අපි මේ වැඩේ කරන්න ඕන. ඒ කියන්නේ මේකේ තියෙන උපකරණයේ තියෙන නිවැරදිතාවය වැඩි හිමුණොත් විතරයි. හරි එමනම් ඔන්න අපි උපකරණ ස්ථාන දැන් අපි පිටවගෙන තියෙනවා උපකරණය 1 2 3යි මට්ටම් යටියත් 1 2 3යි 4ක් තියලා තියෙනවා. හරි මේ වගේ ලෝ කියන්නේ දීර්ඝ ක්‍රමයකට යනවා නම් අපි මේකට කියනවා අවකල මට්ටම් ගැනීම කියලා. මෙන්න මේ රූප සටහන පොඩ්ඩක් දාලා විදිහට ඇඳ ගන්නකො. මේක උපකරණේ හැම වෙලාවෙම ගලව ගන්න නැතුවත් මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. දැනට මෙහෙම ඇඳ ගන්නකො. හරිද? හරි? කවුද කෝච්චි පාරක් අයිනෙත් ඉන්නවද කවුරු හරි? ඈ? හරිද පුතේ? ඔන්න දැන් ඔයගොල්ලන් මේකෙන් වෙන මේ අපි කිව්ව දෙකයි මේ පැහැදිලි කරේ මෙච්චර වෙලා. මට්ටම් ගැනීම ප්‍රධාන ක්‍රම දෙකකට කරනවා කිව්වා. සරල මට්ටම් ගැනීම, අවකල මට්ටම් ගැනීම. හරිද? සරල මට්ටම් ගැනීම කියලා කිව්වේ අපිට අවශ්‍ය ලක්ෂ දෙක AB අතර දුර මීටර 100ට වඩා අඩුයි නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මේ දෙක අතර දුර මීටර 100ට වඩා අඩුයි නම් අපි උපකරණ හිටවන්නේ මේ දෙකටම සමාන හරි මැද නේද? ආසන්න වශයෙන් හරි මැදනේ හිටවන්නේ. එතකොට අනිවාර්යෙන් මේ පැත්තට තියෙන දුර මීටර 50ට අඩුයි මේ පැත්තට තියෙන දුර මීටර 50ට අඩුයි. හරි? ඒ විදිහේ දෙයකට තමයි අපි කියන්නේ සරල මට්ටම් ගැනීම කියලා. අවකල මට්ටම් ගැනීම කියන්නේ ඊට වැඩිය දැන් මෙහෙම හිතන්නකෝ. හරිද? අපි හිතමු පුතේ අපිට තියෙනවා මෙහෙම ලොකු පාරක මට්ටම් අපි ඇත්තටම වැඩිපුර මේ වැඩේ කරනවා පාරවල් වලට නේද? පාරවල් අලුතෙන් හදන්න ගියාම කරනවා මේ වැඩේ කොච්චර පිරෙන්න තියෙනවද? කොච්චර පාස් කපන්න තියෙනවද කියන එක ඔව් කියන්න. මේ අර තියරු ලයිට් එක තියන්නේ ඉරි දෙක මැද්දෙන්ද? තියරු ලයිට් එක නෙමෙයි මේ පටලව ගන්න එපා. තියරු ලයිට් එක පාවිච්චි කරන්නේ අපි බිම් අනින්න, ඉඩම් සිටියන් අදින්න. මේකට අපි කියන්නේ මට්ටම් උපකරණය. මේ මට්ටම් උපකරණේ මේ ඉස්සෙල්ලන්දේ සරල දඬු ඒ දඬු දෙක මැද්දෙන්ද ඒක කියන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ආසන්න වශයෙන් දල වශයෙන් මැද්දේ තියන්න ඕනේ කියලා මම කලින් දවසේ කියලා දුන්නේ. මතකයිද? ඒ කියන්නේ ඕන ලක්ෂ දෙක අතර දුර දල වශයෙන් හරි මැදට තමයි අපි උපකරණේ හිටවන්නේ. හරියටම අනින්න ඕනේ නැහැ. අපි එහි මට්ටමට දල වශයෙන් මැද. හරිනේ? හරි මිස් හරි. හරි thank you. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ පුතේ. දැන් මේ කන්දක් තියෙන පාරක් නෙමෙයි ආයේ මේ හින්දේ. ඔයගොල්ලෝ හිතන්නේ මේ ප්ලෑන් එකක් ඇදලා තියෙන්නේ මම. පාරේ මෙහෙම වංගුවකින් හැරිලා යන්න තියෙන්නේ. ප්ලෑන් එකක් මේක. හරස් කඩක් නෙමෙයි. හරි? හිතන්නකෝ දැන් මේ වගේ එකක් අපිට කරන්න බෑ. හිතන්න දැන් පාරේ මෙතන මෙන්න මෙතන ඉඳලා පටන් ගන්න අපි හිතමු මෙතෙන්ට.
හරි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා කියලා කිලෝමීටර එකක් දුර අපිට කරන්න ඕනේ මේ කිලෝමීටර එකේ දුරේදී පාරේ තියෙන මට්ටම හොයන්න කියනවා. සමහර තැන්වලදී පල්ලම් තියෙන්න පුළුවන්, සමහර තැන්වලදී කඳු තියෙන්න පුළුවන් නේද? එතකොට කිලෝමීටර එකක් දුර යනකම් අපිට බෑ උපකරණය මෙන්න මෙතන හරි මැද හිටවලා මෙතනින් එක මට්ටම් යටි එකක් හිටවලා ගන්නයි අනිත් එක මෙතන හිටවලා ගන්නයි අපිට බෑ. එහෙම වුණොත් ඔයගලන් දන්නවා හරි මැද උපකරණේ හිටෙව්වොත් මේ ලක්ෂ දෙක අතර දුර කිලෝමීටර එකක් නම් මීටර 500ක් වෙනවා එක පැත්තකින් දුර අනිත් පැත්තෙනුත් මීටර 500ක් වෙනවා. අපිට මේ දුරේක්ෂයෙන් පුතේ සමහර මීටර් 500ක් කොහොමටවත් කියවන්න බෑ. දුරේක්ෂයෙන් බැලුවට අපිට පැහැදිලි නෑ. උපරිම මීටර 75ක් එහෙම නැත්නම් මම එදා කිව්වනේ නේද දැන් අලුත් නවීන උපකරණ ගත්තොත් මිලියන් අධික උපකරණ දැන් තියෙනවා මීටර් 100ක් යනකනුත් අපිට පැහැදිලිව හොඳට නිවැරදිව පේන උපකරණ තියෙයි. හැබැයි අපි හැම වෙලාවෙම කියන්නේ උපකරණයයි මට්ටම් යටියයි අතර දුර මීටර් 50ක තියාගන්න කියලා අපේ නිවැරදිතාවය වැඩි වෙන්නේ. එහෙමනම් අපි මේක මීටර් 50කින් හෝ ඊට වඩා අඩු ලක්ෂ කීපයකින් තමයි අපිට මේ මට්ටම් ගැනීම වැඩේ කරන්න වෙන්නේ. එහෙම වුණොත් මේක ක්‍රියාවලියක් වෙනවා නේද? අපි හුඟක් වෙලාවට කරන්නේ මීටර් 50 කියන එකත් තියෙද්දී අපි ගොඩාක් වෙලාවට පාරවල් මනිද්දි කරන්නේ පුතේ මීටර් 20න් 20ට තමයි මට්ටම් ගන්නෙ. ඒ කියන්නේ නිවැරදිතාවය වැඩි අපිට ළඟ ඉඳලා කියව ගන්න ලේසි නැත්තම් මීටර් 50ක් ඈතින් මට්ටම් යටි හිටවුවා කියන්නේ ફોකස් කරන්න ටිකක් හරි අමාරුයි. හරි නේද? ඔන්න එහෙනම් අපි මේ පාරේ හැම වෙලාවෙම පුතේ පාරක මට්ටම් ගන්නකොට පාරේ මං කිව්වා මැද්දේදී තමයි මේ වැඩේ කරන්නේ අපි. මීටර් 20න් 20 අපි ලක්ෂ ලකුණු කරගන්නවා. ඔයගොල්ලෝ සමහරවිට ඔය පාරවල වල තින්ත වලින් මාක් කරලා තියෙන ලක්ෂයම දැකලා තියෙන්නේ. හරි. මීටර් 20න් 20 අපි ABCD කියලා අපිට පුළුවන් ලක්ෂ දාගන්න. හරි. කොහොම දාගත්තා. හරිද? මීටර් 20න් 20 අපි ලක්ෂ ලකුණු කරගත්තා. මම නිකන් කියන්නම් මේක එක මම මේ ටෙක්ස්ට් වලට ගිහිලා ලියන්න ගියොත් මේවට වෙලා යන හින්දා මම මෙහෙම කටුවට ලියන්නේ කමක් නැහැ නේ. මේක ලස්සනට ලියන්න බෑනේ. මේකෙන් ලියනකොට හරි ඔනෝම අපි 1 2 3 4 එහෙම නැත්නම් ABCD කියලා ලක්ෂ ටික ලකුණු කරගත්තා. දැන් මං කියනවා ඔයගොල්ලන්ට මේ ලක්ෂ දෙකක් අතර දුර මීටර් 20ක් වෙන්න තමයි මම මේ ලක්ෂ ටික පොළවේ ලකුණු කරගත්තේ. හරි? මෙතන ආපහු මං කියනවා මීටර් 20ක්. නේද? දැන් ඕගොල්ලෝ දන්නවා මට බෑ උපකරණයේ මෙතන හිටවල මේ ලක්ෂ ටික ඔක්කොම එකපාර කියවනවා. මේ ලක්ෂ ටික ඔක්කොම එකපාර කියවන්න බෑ. මං කියවනේ උපකරණයේ හිටවල අපි මීටර් 50යිනේ කියවන්නේ නේද? එහෙමනම් මම පළවෙනි උපකරණේ හිටවන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා 20යි මෙතන ඉඳලා 20යි 40ක්ම ගිහිල්ලා දැන් තියෙන්නේ නේද? එහෙනම් අපි මේ වගේ තැනක උපකරණේ හිටව ගන්නවා. මුලින්ම. හරි පාරේ අපි පැත්තක වෙන්න තමයි උපකරණ හැම වෙලාවෙම හිටවන්නේ. පාර මැද්දේ උපකරණ හිටවන්නේ නැහැ. වාහනේ අනේන ගාන උපකරණයක් ගලවලා ගන්න වෙයි පැත්තකට. දැන් මෙතෙන්දි පුතේ අපිට සමහර ලාවට උපකරණය එක තැනක හිටවලා මේ වැඩේ කරන්න බෑ. අපිට මේ ලක්ෂ ටික ඔක්කොගෙම හරි මැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි උපකරණ ස්ථාන පාවිච්චි කරන්නේ එකයි නම් අපි හරි මැද ඕනේ හිටව ගන්න. ඔන්න දැන් මම මේ උපකරණයේ ඉඳලා මට කියවන්න පුළුවන් ඒවා ටික මෙතන ඉඳලා කියව ගන්නවා. මේක කියවන්න පුළුවන් වෙයි මට. මේකත් කියවන්න පුළුවන් වෙයි. නේද? මේකත් පුළුවන් වෙයි. ওই විදිහට මීටර් දෙපැත්තේ මීටර් 100ක් විතර වෙනකම් මට කියවන්න පුළුවන් නේ. ඔන්න ওই වගේ ගන්නව වෙනකම් කියවන්න පුළුවන්. ඔන්න දැන් අනිවාර්යෙන් මට සමහර වෙලාවට පුතේ මේ ලක්ෂයේ තියෙන මට්ටම යටි හිටෙව්වට මේකෙන් කියව ගන්න බැරි වෙයි. දැන් මේක උසත් එක්ක නේද? අනිවාර්යෙන් එහෙනම් උපකරණය ගලවලා තව තැනකට ගෙනියන්න වෙනවා. ඔන්න අපි උපකරණය ආපහු ගලවනවා මම. මෙතනින් දැන් ඔන්න උපකරණය ගලවනවා. ගලවලා පාරේ මේ පැත්තෙම හරි නැත්නම් පාරේ අනිත් පැත්තේ හරි දැන් අපිට උපකරණය හිටවන්න පුළුවන්. පාරේ අනිත් පැත්තේ හිටෙව්වා කියලා හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ මේ රූපේ බලනකොට චුට්ටක් මට අඳින්න බැරි හන්ද මම පාරේ ඇඳලා තියෙන්නේ ප්ලෑන් එකක්. ඒ වුණාට උපකරණ අඳින්නේ මම ඉදිරි පෙනුමක් විදියට අඳින්නේ. හොඳේ. උපකරණේ ප්ලෑන් එකක් ඇඳුත් අපිට හරියට පැහැදිලි නැති නිසා ඊට පස්සේ පුතේ උපකරණේ අලුත් තැනක හිටවලා තමයි මම මෙන්න මේ ඉතුරු පාඨාංක ටික කියවන්න යන්නේ. හැබැයි උපකරණය අලුත් තැන හිටවලා මම මේ ලක්ෂ්‍ය වෙනකන් අපි පරණ උපකරණ ස්ථානයෙන් කියවලා තියෙන්නේ නේද? මෙතෙන්ට නිකන් කියවලා තියෙන්නේ. දැන් මෙතන ඉඳලා විතරක් මේ උපකරණයෙන් කියෙව්වොත් මේ දෙක අතර සම්බන්ධතාවයක් නැතුව යනවා. මේක වෙනම ක්‍රියාවලියක් වෙනවා මේක වෙනම ක්‍රියාවලියක් වෙනවා.
එහෙනම් අපි මේ දෙක අතර සම්බන්ධතාවයකුත් තියාගන්න කරන්නේ අලුත් තැන උපකරණය හිටවලා මුලින්ම කියවන්නේ අපි අර කලින් උපකරණයෙන් කියවපු තැනමයි. හරිද? උපකරණය ගලවලා මෙතෙන්ට ගෙනල්ලා හයි කරනවා. හැබැයි මට්ටම් යටිය මෙතනම තියාගෙන ඉන්නවා පුතේ වෙනස් නොකර. එතකොට මුල් උපකරණ ස්ථානේනොත් අපි මේ මට්ටම් යටියගේ කියවන්න ඕන. අලුත් උපකරණ ස්ථානේනොත් අපි මේ මට්ටම් යටියගේ කියවන්න ඕන. හරි එහෙම කරොත් මේ එකිනෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි හිතමුකෝ මේ පාරවල් තව තියෙනවනේ දුර යන්න නේද? මේ උපකරණය ආයෙ තව තැනකට ගෙනිහින් ගලවනවා. ආයෙ කියවුවොත් අලුත් උපකරණ ස්ථානයෙන් ආයෙ මෙන්න මේක කියවලා ඉන්න ඕන අපි මුලින්ම. හරි ඊට පස්සේ තමයි අපි ඊටු ඒවා කියවන්නේ. ওই විදිහට තමයි ඔය වැඩේ දිගටම කරගෙන යන්න ඕන. හරිද? හරි නේද? මේකත් ඇඳගත්තානේ අපි නේද? හරි. ඔන්න ඊට පස්සේ තමයි අපි දැන් ඔය කියලා දෙන අර BS FS කියන ඒවත් ටිකට එන්නේ දැන් ඊළඟට. හරි මං කියවනේ අපි ඒ ඕනම උපකරණය තුලින් බලන ලක්ෂයකුයි උපකරණය යා කරන රේඛාවයි ඇත්තටම අපි කියන්නේ දැක්ම කියලා. දැක්ම අපි ඒකට කියන්නේ සයිට් කියලා. සයිට් කියන්නේ SIGHT සයිට්. SITE නෙමෙයි. මුලින්ම මාතෘකාවක් ලියා ගන්නකෝ. දැක්ම හේවත් දක්නය. දැක්ම හේවත් දක්නය. මං කිව්වේ 57ක් හිටියා කලින් දැන් 53යි ඉන්නේ. උදේ පාන්දර නැගිටලා මොකට සම්බන්ධ වෙනවද දන්නේ නැහැ. ටික වෙලාවකින් යනවා යන්න. දැක්ම හේවත් දක්නය. ඒක යටතේ ලියන්න. උපකරණය තුලින් නිරීක්ෂණය කළ විට දැකිය හැකි ලක්ෂයත් උපකරණය තුලින් නිරීක්ෂණය කළ විට දැකිය හැකි ලක්ෂයත් උපකරණයත් යාකරන රේඛාව දැක්ම ලෙස හඳුන්වයි. හරි ඊළඟ එක ලියා ගන්න. මෙය තිරස් රේඛාවකි. ඊළඟ කරුණ ලියන්න.
දැක්ම ප්‍රධාන කොටස් තුනකි. දැක්ම ප්‍රධාන කොටස් තුනකි. ඒක 1 2 3 ලියා ගන්න. පළවෙනි එක මේ ලියනකොට පුතේ ලියා ගන්න පසු දැක්ම. පළවෙනි එක ලියා ගන්න පසු දැක්ම ඇල ඉරක් ගහන්න. පසු දැක්ම ඇල ඉරක් ගහලා පසු දර්ශන පාඨාංකය. පසු දර්ශන පාඨාංකය. දෙවෙනි එක ලියා ගන්න පෙර දැක්ම. පෙර දැක්ම. ඒකටත් ඇල ඉරක් ගන්න වරහන්න ඕනේ. ඇල ඉරක් ගහලා ලියන්න පෙර දර්ශන පාඨාංකය. තුන්වෙනි එක ලියා ගන්න අතරමැදි දැක්ම. මිස් ඔව් වාහන ගොඩක් තියෙන පාර කොහොමද මට්ටම් ගන්න? ඒත් මේ ගොඩක් වෙලාවට පුතේ පාරවල් හදනකොට දැකලා නැද්ද අපි සාමාන්‍යයෙන් ට්‍රැක් දෙකක් තියෙනකොට එක පැත්තක් වහලා තමයි අනිත් පැත්තේ අපි දැන් ඒ කියන්නේ වාහන ගමනාගමන යන පාරවල් වල වැඩ කරනවා නම් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ නේද? පාරේ එක ට්‍රැක් එකක් තමයි යන්න ඉඩ දෙන්නේ අනිත් පැත්ත හදනවා. ඊට පස්සේ අනිත් පැත්තේ වැඩ කරාට පස්සේ මේ පැත්ත වාහන වලට යන්න ඉඩ දීලා මේ පැත්තේ වැඩ කරනවා. එහෙම නැත්නම් වාහන හුඟක් අඩු වෙලාවක් බලලා කරන්නේ. අපි තුමු ගොඩක් වෙලාවට පාරවල් වල වැඩ කරන්නේ රෑ 10න් විතර පස්සේ තමයි හුඟක් වෙලාවට කරනවා. හරි එහෙම නැත්නම් බයි රෝඩ් එකක් පැත්තකින් හදනවා. දැන් පාරවල් හදද්දී හුඟක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. ඒ කියන්නේ එනම් පාලම් වගේ ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් තමයි පැත්තකින් වෙනම බයි රෝඩ් එකක් හදලා වාහන වලට යන්න ඉඩ දීලා තමයි අර වාහනේ කන්ස්ට්‍රක්ෂන් කරන්නේ. ලෙවල් ගන්න ඒවා නම් ඉතින් සාමාන්‍යයෙන් කරගෙන යන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ ලියාගත්ත තුනෙන් පුතේ ඉස්සරහෙන් වරහනක් දාලා ඉංග්‍රීසි වචනේ ලියා ගන්න. මුලින්ම ලිව්වේ අපි පසු දැක්මනේ නේද? පසු දැක්ම එහෙම නැත්නම් මං කිව්වා පසු දර්ශන පාඨාංකය කියලා. හරි? ඒක ඉස්සරහෙන් වරහන් ඇතුලේ දාලා ලියන්න. back SIGHT. හරි? site අපි මේකට ආයෙ කියනවා කෙටියෙන් BS. පෙර දැක්ම කියන නේද ඊළඟට ලියාගත්තේ. පෙර දැක්ම කියන එක ඉස්සරහින් ලියා ගන්න foresight FORESIGHT. හරි අපි ඒකට කෙටියෙන් හඳුන්වනවා FS. foresight. ඊට පස්සේ එකක් ලියාගත්ත අතරමැදි දැක්ම කියලා නේද? ඒකට අපි කියන්නේ intermediate අතරමැදි දැක්ම එහෙම නැත්නම් අතරමැදි දර්ශන පාඨාංකය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා intermediate site. අපි ඒක කෙටියෙන් කියනම් පුතේ IS කියලා. හරි? BS ඔන්න දැන් මෙතනින් පස්සේ අපි ඔය පෙර දැක්ම පසු දැක්ම කියන්නේ මේ කෙටියෙන් වචන පාවිච්චි කරන්නේ අපි BS FS IS. හරි? දැන් මම කිව්වොත් මෙහෙම අපි කියමු මෙහෙම අපි උපකරණේ හිටවලා තියෙනවා. අපි ওই වගේ මට්ටම් ගන්නවා කියලා ස්ථාන කීපයක. හරි උපකරණේ අපි එක තැනකයි හිටවගන්නේ. මේ උපකරණේ එක තැනක හිටවලා පුතේ අපිට පේන උපරිම ලක්ෂ ගන්න අපිට එක උපකරණ ස්ථානයෙන් ගන්න පුළුවන්. හැබැයි මීටර් මේ පැත්තේ ඉඳලා 50කට අඩුයි මේ පැත්තේ ඉඳලා 50කට අඩුයි නා. හරි? ඒකෝල අපි මෙන්න මේ හිතන්න පුතේ මේකේ එක පාඨාංකයක් කියවනවා. මෙතන ඉඳලා එකක් කියවනවා. දැන් මේ මම ආයෙ කිව්ව උපකරණේ මම පෙන්නලා තියෙන පෙනුමක් නේද? ප්ලෑන් එකයි පෙනුමයි දෙක එකතු කරලා ඇඳලා තියෙන එක ගැන ඉච්චර හිතන්න එපා. අපි මේවා එහෙම තමයි අඳින්නේ.
හරි ඔන්න ඔහම හිතා ගන්න පුතේ කියවනවා කියලා. මේක A, මේක B, මේක C, මේක D, මේක E, මේක F. හරි. ඔන්න උපකරණයෙන් අපි කියවන පළවෙනි පාඨාංකය තමයි පුතේ අපි කියන්නේ බෑක් සයිඩ් එකක් කියලා. BS එකක් කියලා. එහෙනම් මේක වෙන්නේ අපිට BS එකක්. හරි. උපකරණයෙන් කියවන අවසාන පාඨාංකය තමයි අපි හැම වෙලාවෙම ඉදිරි දැක්මක් එහෙම නැත්නම් ෆෝසයිට් එකක් කියලා කියන්නේ. මේකේ FS. හරි නේද? මේක BS කියවන පළවෙනි පාඨාංකය බෑක් සයිඩ් BS. කියවන අවසාන පාඨාංකය ෆෝසයිට් FS. ඒ අතරමැද තියෙන පාඨාංක ගාන කීයේ වුණත් එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් ඊට වැඩි වැඩි වෙන්නත් පුළුවන්. ඒ ඕනම පාඨාංකයකට අපි කියන්නේ අතරමැදි දැක්ම කියලා. ඒවා තියෙන්නේ අතරමැද නේද? ඒතර මේ හැම එකක්ම වෙන්නේ IS. හරි මේකත් IS මේකත් IS මේකත් IS මේකත් IS. හරි මේකේ වචනෙන් මතක තියාගන්න පුතේ මේ අපි දැන් හිතන්නකො මෙතන අගය කියවලා මේක අපි උපකරණ හැමෝම ඉස්සරහට යන්නේ. ඒ නිසා අන්තිමට කියවපු එක පසු දැක්ම වෙනවා. මේක පෙර දැක්ම වෙනවා. ඒක තමයි වෙන්නේ. මුලින් කියවන අගය BS මෙන්න මේක තමයි අපි හැම වෙලාවෙම උපකරණයේ හිට වෙලා ගන්න පළවෙනි පාඨාංකය තමයි අපි BS කියලා නම් කරන්නේ. හරි? උපකරණයෙන් ගන්න අවසාන පාඨාංකය අපි කියනවා IS. sorry IS නෙමෙයි FS. ඒ අතරමැද තියෙන පාඨාංක ඕනම ගානකට අපි කියනවා අතරමැදි දැක්ම එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් සයිඩ් කියලා. හරි. මොන දැන් ඔයගොල්ලෝ පසු දැක්ම ලිව්වා, පෙර දැක්ම ලිව්වා, අතරමැද දැක්ම ලිව්වා. දැන් මේකින් එක අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න යන්නේ. ආපහු ලියා ගන්න. පසු දැක්ම දැන් ආය අනුමාතෘකාවක් විදිහට ලියා ගන්න පසු දැක්ම. පසු දැක්. ඒක යටතේ ලියන්න. හරි ඒක යටින් ලියන්න. මට්ටම් ගැනීමේ ක්‍රියාව හරි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී උපකරණයෙන් කියවනු ලබන හෙලෝ මම ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නේ හරි චා මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී උපකරණය පිහිටුවීමෙන් පසුව ලබා ගන්නා පළමු පාඨාංකයයි. හරිද? මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී උපකරණය පිහිටුවීමෙන් පසු ලබා ගන්නා පළමු පාඨාංකයයි. හරි? ඊළඟට ලියා ගන්න පුතේ. පෙර දැක්ම. මම කෙටි කරලා දෙන්නේ අච්චර විස්තර ඕනේ නැහැ. පෙර දැක්ම ඒක යටතේ ලියන්න. උපකරණය පිහිටුවීමෙන් පසු ලබා ගන්නා
අවසන් පාඨාංකයයි. හරි ඒකෙටම තව එකක් ලියා ගන්න. උපකරණ ස්ථාන එකකට වඩා උපකරණ ස්ථාන එකකට වඩා වැඩි ගණනක් උපකරණ ස්ථාන එකකට වඩා වැඩි ගණනක් භාවිතා කිරීමේදී එකකට වඩා වැඩි ගණනක් භාවිතා කිරීමේදී උපකරණය ගලවා ඉවත් කිරීමට පෙර උපකරණය ගලවා ඉවත් කිරීමට පෙර ලබා ගන්නා අවසන් පාඨාංකයයි. හරිද? ඊළඟට මාතෘකාව ලියා ගන්න. අතරමැදි දැක්ම. අතරමැදි දැක්ම. ඒක යටතේ ලියන්න. පළමු පාඨාංකය හා පළමු පාඨාංකය වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ. පසු දැක්ම. හරි පළමු පාඨාංකයට අපි කියන්නේ පසු දැක්මනේ. පළමු පාඨාංකය හා පසු දැක්ම කියලා ලියලා වරහන් ඇතුලේ හා කියලා ලියන්න. හා අවසන් පාඨාංකය වරහන් ඇතුලේ ලියන්න. පෙර දැක්ම වරහන් වහන්න. අතර ඇති සියලුම පාඨාංක අතරමැදි දැක්ම වේ. ඒකටම තව එකක් ලියන්න. අතරමැදි දැක්මවල එකක් හෝ කිහිපයක් පැවතිය හැකිය. හරි දැන් මේ මම මේ එකින් එකට රූපයක් දෙන්නේ නැහැ පුතේ. අපි තුනටම පොදුවේ එක රූපයක් ඇඳගමු. හරි දැන් යටින් ඇඳ ගන්න. මේ රූපේ ඔක්කොම ටික ලකුණු කරලා තියෙන්නේ. මේ රූපයේ දැන් මේ පුතේ හරි ඒක නිකන් මේක ඉදිරි පෙනුමක් වගේ ඇඳලා තියෙන්නේ. කමන්නේ මෙහෙම ඇඳ ගන්න. උපකරණයේ තියෙනවා මැද නේද?
මට්ටම් යටිය 1 2 3 4 තැනක තියලා තමයි පාඨාංක අරන් තියෙන්නේ. පළවෙනියෙන්ම කියවන පාඨාංගේ පළවෙනියෙන්ම කියලා කියන්නේ අපි හැම වෙලාවෙම පුතේ මේකේ දැන් අපි මේ පොතේ අඳින රූපයකදී නම් අපි හැම වෙලාවෙම වම් පැත්තෙන් අඳිනකොට තමයි ඒක පළවෙනි එක කියලා කියන්නේ. දැන් ඕගොල්ලන් දන්නවා අපි මේක ඉඩමකදී කරනවා නම් අපිට කොයි පැත්තකින් වුණත් පටන් ගන්න පුළුවන්. නේද? සාමාන්‍යයෙන් අපි ABCD කියලා ඉංග්‍රීසි අක්ෂර වලින් ලකුණු කරොත් A වලින් තමයි පටන් ගන්නෙ. A වලින් මැනලා B වලට එනවා. හරි ඒ විදිහට පිළිවෙලකට කරන්නේ. ඕගොල්ලන් විභාගයටදී ගියත් පිළිවෙලකට ඕන කරන්න. 1 2 3 කියලා ලක්ෂ ලකුණු කරලා තියෙනවා නම් අපි 1 කියන තැනින් තමයි පටන් ගන්නෙ. පොතේ අපි මේ රූප සටහන අඳින වෙලාවේදී හැම වෙලාවෙම වම් පැත්තේ ඉඳලා තමයි පුතේ අපි මේක මනිනවා කියලා හිතාගෙන තමයි අපි ලකුණු කරන්නේ. ඒ හින්දා ඔයගොල්ලන් හැම වෙලාවෙම මේ පැත්තේ තමයි BS කියලා ලකුණු කරන්න ඕන. හරි? ඔන්න ඔයගොල්ලන්ගේ පළවෙනි පාඨාංකයේ BS, අන්තිම පාඨාංකය FS. එහෙම නැත්නම් මේක පසු දැක්ම, මේක පෙර දැක්ම. අතරමැදි තියෙනවා පාඨාංක දෙකක්. ඒ දෙකටම අපි කියන්නේ අතරමැද දැක්ම. එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් සයිට්. ඒ හින්දා මේක IS කියලා ලකුණු කරලා තියෙනවා මේ දෙකම. හරි නේද? ඔයගොල්ලෝ මේ රූප සටහන ආයෙ අඳ ගන්නකො මෙන්න මේ ආයෙ මේ දැන් කලින් ඇඳේ නෑනේ. දැන් ওই තුනටම පොදුවෙන් අපි රූපය අඳින්නේ. මේක ඇඳ ගන්න. Thank you Kak Deka. Hah? හරිද ඇඳගත්තද? හරි? ඔයගලට මේ BSIS කියන ඒවා තාම එච්චර හුරු නැත්තම් ඔයගොල්ලෝ ලියා ගන්න මෙතනින්. මේක පුතේ පසු දැක්ම BS කියන තැන ලියා ගන්න පසු දැක්ම. හරි? FS කියන තැන ලියා ගන්න පෙර දැක්ම. අනිත් දෙකේම ලියා ගන්න අතරමැදි දැක්ම. හරිද? දැන් අපි ඔය කියන්නේ හැම වෙලාවෙම මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය පුතේ හැම වෙලාවෙම මෙහෙම එක දිගට යන රේඛාවක තියෙන මට්ටම් ගන්නවා වෙන්න ඕනේ නැහැ. පාරක හරි එහෙම වෙන්න ඕනෙම නැහැ. අපි හිතමුකෝ අපි දැන් අපි මට්ටම් ගන්න අපිට ඇයි මේ කරන්නේ අපි මේ අවශ්‍යතාවල ඉගෙන ගත්ත නේද භූමිය අලංකරණ කටයුතු වලදී කියලා ඉගෙන ගත්තා. දැන් අපේ මිදුලක් අපි හදන්න උස් පහත් තැන් ටික අපිට හොයාගන්න ඕනේ කියලා හිතාගෙන අපි ලෙවල් ගන්නවා නම් හිතන්නකෝ අපි මේ විදිහේ මිදුලක් තියෙනවා කියලා නේද? හරි. ඕකේ මොනවා හරි අපි ලෑන්ඩ්ස්කේපින් කියලා කියන්නේ. ලෑන්ඩ්ස්කේපින් නම් අපි අනිවාර්යෙන් මේකේ මොකක් හරි එක පැත්තකට වතුර ටික බස්සන්න තියෙන්න ඕනේ නේද? මැද්දෙන් වලවල් වගේ තියාගෙන අපිට මිදුලක් ලස්සනට භූමිය අලංකරණ කටයුත්තක් කරන්න බෑනේ. මොන හරි එක පැත්තකට වතුර බැස්මක් තියන්න ඕනේ නේ. එහෙනම් අපි මේකේ කොහොමද උස් තැන් මොනවද පහත් තැන් මොනවද කියලා බලන්න නම් අපි මට්ටම් ටිකක් අරගන්නවා. හරි? එහෙමනම් පුතේ හිතන්නකෝ අපි මෙන්න මේ වටේ තියෙන ලක්ෂ කීපයක මට්ටම් ගන්නවා කියලා. මෙතන ගන්නවා, මෙතන ගන්නවා. හරි ওই විදිහට අපි ගන්නවා. දැන් විභාගෙදී ඔයගලට ඔයගලන්ට ප්‍රැක්ටිකල් එක මේ විදිහ එකක් වෙන්නත් පුළුවන්. අපි හිතමු 1 2 3යි ලක්ෂ 6ක් තියෙනවා. දැන් මේ වගේ වෙලාවෙදී අපි උපකරණේ හිටවන්නේ දැන් මම කිව්වා. දැන් මේ වගේ තියෙන පාරක නම් අපි මට්ටම් අරගන්නේ අපිට ගන්න ඕන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට නම් හරි අපිට ගන්න ඕන මෙතෙන්දි නම් මම කිව්වා මෙන්න මේ
අපිට මට්ටම් ගන්න ඕනේ දුරේ හරි මැද වෙන්න අපි උපකරණේ හිටව ගන්නවා. එක්ක අපි උපකරණේ මෙතන හිටවන්න පුළුවන් කිව්වා, එක්ක මෙතන පාර මැද හිටවන්නේ නැහැ කිව්වම නේද? එක්ක මේ පැත්තේ, එක්ක මෙතන ওই විදිහට පාරේ සෙන්ටර් ලයින් එකට ලම්බක රේඛාවක් ඇන්දොත් ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදකයක්. රේඛාවේ ඕනම තැනක අපිට උපකරණේ හිටව ගන්න පුළුවන්. හරි උපකරණය මෙතන හිටවලා බැලුවොත් මේ පැත්තේ තියෙන දුරත් සමානයි මේ පැත්තේ තියෙන දුරත් සමාන වෙන්නයි ඕන. මේ වගේ එකකදී මට්ටම් ගන්න කිව්වොත් අපි හිතන්න මේ තියෙන මිදුලා වටේ තියෙන ලක්ෂ්‍යවල තමයි ඔයාලට මට්ටම් ගන්න කියලා තියෙන්නේ. එතකොට දැන් ඔයා බලන්න ඕන මේක වෘත්තයක් වගේ කියලා හිතන්නකෝ නේද? මේකේ මෙන්න මේ කේන්ද්‍රය වගේ කියලා අපි හරි මැද තැනක් හිතාගත්තොත් අපි මෙතන තමයි උපකරණේ හිටව ගන්න ඕන. ඒ කියන්නේ මේ උපකරණේ ඉඳලා බලනකොට මේ ඕනම ලක්ෂ්‍යයකට තියෙන දුරවල් සමාන වෙන්නයි ඕන. හරි? දැන් ඕගොල්ලන් බලයි එතකොට කොහොමද පෙර දැක්ම පසු දැක්ම අතරමැද දැක්ම තීරණය කරන්න කියලා. මම කියවනේ මේ අනිවාර්යෙන් අපි පොළවක නම් දැන් අපි ඕගොල්ලන්ට විභාගෙ දුන්නොත් එහෙම පුතේ මේවට මොන හරි සංකේත දීලායි තියෙන්නේ. මේක A මේක B නම් ඔන්න C D E මේක තමයි F වෙන්නේ. එහෙමනම් ඔයා අනිවාර්යෙන් පටන් ගන්නෙ ඒ ලක්ෂ්‍යයේ තමයි ඔයා මැනුම පටන් ගන්න ඕන මනින්න. හරි? එහෙමනම් ඒ ලක්ෂ්‍යය තමයි ඔයාගේ BS එක වෙන්නේ. හරිද? BS එක වෙන්නේ. ඊට පස්සේ මේ අන්තිමට මනින්නේ ඔයා F එකනේ නේද? ඒක තමයි ඔයාගේ අපි ඉවර කරන්නේ ඊලක්ෂයෙන් නම් අපි ඊලක්ෂයට කියනවා FS එහෙම නැත්නම් ෆෝසයිට් කියලා. මේ අතරමැද පාවිච්චි කරන ඔක්කොම ලක්ෂ්‍ය ටිකට අපි කියන්නේ අතරමැදි දැක්ම. එහෙම නැත්නම් අපි කියනවා IS කියලා. හරි. ඒතර මේකත් IS, මේකත් IS, මේකත් IS. හරි නේද? ඒතර මේක මම කිව්වේ එකයි එක දිගට යන රේඛාවකම තියෙන මට්ටම් වෙන්න ඕනේ නැහැ. මිදුලක් වගේ තැනක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හරිද? මේ රූපය අඳගත්තා. හරි නේද? ඊට පස්සේ පුතේ මේකේ ඔන්න දැන් අපි ගණන් හදන තැනට තමයි යන්නේ. ගණන් හදන මෙන්න මේ වගුවක් තියෙනවා. මේ වගුවේ අපි දත්ත සටහන් කරගන්න හැටි ඉගෙන ගන්න ඕන. ඒකට කලින් මට හිතුණා අපි හරි මොකක්ද ප්‍රශ්නයක්ද කාට හරි හරියට කලින් පුතේ මෙන්න මේ අපි පොළවේ නැග්මකුයි බැස්මකුයි කියන එක බලාගෙන ඊළඟ දවසේ යමු අපි අර වගුව හදන වැඩේට. ඔන්න මෙහෙම හිතන්න පුතේ උපකරණය මැද්දෙන් හිටවලා තියෙනවා. කියවන පළවෙනි පාඨාංකයේ පසු දැක්ම අන්තිම උපකරණ ස්ථාන දෙක මේ මට්ටම් යටිය තැන් දෙකක හිටවන්නේ මෙතෙන්දී. එකක් ඒතකොට පසු දැක්ම අනිවාර්යෙන් පෙර දැක්ම. අතරමැදි දැක්ම නැහැ මේ වගේ එකක. එහෙමනම් පළවෙනි පාඨාංකයෙන් දෙවෙනි පාඨාංකය අඩු කරොත් හිතන්නකෝ පළවෙනි පාඨාංකයෙන් දෙවෙනි පාඨාංකය අඩු කරොත් මෙතන බලන්න පුතේ පසු දැක්මෙන් පෙර දැක්ම අඩු කරාම එන උත්තරය ඕගොල්ලන්ට පේනවා ධන නේද? ඇයි මේ අගය වැඩිනේ මේ අගයට වඩා? එහෙමනම් පසු දැක්මෙන් පෙර දැක්ම අඩු කරාම එන උත්තරය ධන නම් අපි කියනවා මෙතන තියෙන්නේ නැග්ම. හරිද? පසු දැක්ම වැඩි පෙර දැක්ම නම් මෙතන තියෙන්නේ නැග්ම. අනිත් පැත්තට බලන්න. පොළවේ බැස්මක් නම් තියෙන්නේ පසු දැක්ම කියන පාඨාංගයේ පුතේ අඩුයි පෙර දැක්මට වඩා මෙතෙන්දි. පේනව නේද? හැබැයි අපි අඩු කරන්නේ මෙතෙන්දිත් පසු දැක්මෙන් අඩු කරන්නේ පෙර දැක්ම. ඔයගොල්ලන් මේක දිහා බැලුවාම පේනවා ඇති. පසු දැක්මෙන් පෙර දැක්ම අඩු කරොත් මේ වගේ තැනකදී එන්නේ උත්තරය ඍණ. ඒ පුතේ මේ පාඨාංගය වැඩිනේ. පසු දැක්ම කියන පාඨාංගය පසු දැක්ම කියන පාඨාංගය අඩුයි මේක වැඩිනේ නේද? මේකෙන් මේක අඩු කරොත් එන උත්තරය ඍණ. එහෙමනම් අපි මේ වගේ එකකට කියනවා බැස්ම කියලා. හරි නේද? හරි අපි මේ තව මේ පාඩමේ කොටස් කීපයක් තියෙනවා කරන්න.
ඒ වුණාට මම දැන් අද 6:00 දැන් පහුවෙලා නේ පුතේ. මට පාඩම නවත්තන්න වෙනවා. ඊළඟ දවසේ අපි මෙතන ඉඳලා කරමු. මම මෙන්න මේ අන්තිමට මෙන්න මේ තියෙන ගාන මම මේක ඔයගලන්ට දාන්නම්. හරි? මේ ගාන හදලා මේ දෙක අතර උසේ වෙනස හොයාගෙන අපි ඊළඟ දවසේ පන්තියට එමු එහෙනම් බදාදා පව් තියෙන උදේ. අද මට චුට්ටක් උදේ පරක්කු වුණා පටන් ගන්න. හරි නේද පුතේ? එහෙනම් දැන් දැක්ක නේද මං කිව්වේ උදේ පටන් ගන්නකොට 57ක් හිටියා. දැන් ඉන්නේ 43 දෙනා. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.